साधु साधु साधु। नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। साधु साधु साधु। අපට මේ උතුම් ධර්මයේ කියා දෙන ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබ අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ දිනවල අප සාකච්ඡා කරමින් සිටින්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාාරි සත්‍ය. ඒ කියන්නේ මධ්‍යම ප්‍රතිපදා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැනයි. ඔබට මතක ඇති පින්වත්නි, මීට පෙර වැඩසටහන් වලදී අප සාකච්ඡා කළා සම්මාදිට්ඨිය පිළිබඳව. ඒ වගේම ගියවර වැඩසටහනේදී සම්මා සංකල්පය පිළිබඳව කතා කළා. උතුම් දේශනාවක් මුල් කරගෙන ඔබට මතක ඇතිය සනිදාන සූත්‍රය. ඒතර සනිදාන සූත්‍රය මුල් කරගෙනමින් අපි සාකච්ඡා කළා. ඒතර සම්මා දිට්ඨි සම්මා සංකල්ප කියන කාරණාවන් දෙක ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි මතක ඇති ඔබට අපි වැඩසටහනේදී අපි සාකච්ඡා කළා. කොටස් තුනකට මූලිකව බෙදෙනවා කියලා. ප්‍රඥාව කියලා කොටසක්, ඊට පස්සේ සමාධිය, ඊට පස්සේ සීලය කියලා කොටසක්. ඒ කියන්නේ සීල, සමාධි, ප්‍රඥා වශයෙන්. එහිදී ප්‍රඥාව කියන කොටසට අයිතිවන්නේ ප්‍රඥාවට ඒ තමයි සම්මා දිට්ඨියත් සම්මා සංකල්පයත් කියන කරුණු දෙක. ඊළඟට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන ඊළඟ කරුණු තුන අයිතිවන්නේ සීලය කියන කොටසටයි. සම්මා දිට්ඨිය සම්මා සංකල්පය මොකේද? ප්‍රඥා කොටසට. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව ඒ කොමටද? සීලය කියන කොටසට. එතකොට ඊළඟට ඉතුරුලා තින්නේ ආජීව වලට පස්සේ මොකක්ද තියෙන්නේ? සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන ඊළඟ කරුණු තුන. එය අන්න සමාධි කොටසට. එතකොට අපි ආර්ය අෂ්ටාංග මාර්ගයට අදාළ ප්‍රඥා කොටසට අයත් කාරණා දෙක. මොකක්ද? සම්මා දිට්ඨියත් සම්මා සංකල්පයත්. ඒ කාරණු දෙක අපි සාකච්ඡා කළා. ඊට පස්සේ ඊළඟට තියෙන්නේ කොමක්ද? සම්මා වාචා, සම්මා කම්මන්ත කියන කරුණු දෙකයි. ඊළඟට සම්මා සංකල්ප කරුණු දෙකක් කියවට උතන කරුණු තුනයි. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. ඔය කරුණු තුනනේ සීලේ කොටසට අයිති වෙන්නේ. එතකොට අපිට සාකච්ඡා කරන්න තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඔය සීලයට අයිති කොටස් ගැන. එතකොට අද වැඩසටහනේ සිට අප ආරම්භ කරන්නේ ආනි සීලයේ කොටසට අයිති කාරණාවන් සාකච්ඡා කරන්නයි. එතකොට එහිදී මුලින්ම අන්නේ සම්මා වාචා. එතකොට සම්මා වාචා වශයෙන් බුදුරජාණන් දේශනා කරන්නේ දැන් අපි සම්මා වාචා කියන්නේ සාමාන්‍යයෙන් අපි පුරුදු වෙලා තියෙන යහපත් වචනේ. එතකොට නිවැරදි වචනේ ওই විදිහට අපි භාවිතා කරනවානේ. සම්මා වාචා කියන කරුණ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කොට වදාරන්නේ ඒ තමයි මුසාවාදා පටිවිරතෝ හෝති. බොරු කීමෙන් වැළකී සිටිනවා. පරුස වචන කීමෙන් වැළකී සිටිනවා. කේලාම් කීමෙන් වැළකී සිටිනවා. හිස් වචන කීමෙන් වැළකී සිටිනවා.
ඔන්න සම්මා වාචා. ඒ කියන්නේ කෙනෙක් බොරු කීමෙන් වැළකී සිටිනවා. මුසාවාදා පටිවිරතෝ හෝති. ඒ බොරුවෙන් වළකිනවා. ඊළඟට කේලමෙන් වළකිනවා. දෙවැනි එක. ඊළඟට පරුස වචන කීමෙන් වළකිනවා. තුන්වෙනි එක. හතරවෙනි එක හිස් වචන කීමෙන් වළකිනවා. ඔන්න ඔය කරුණු හතර තමයි සම්මා වාචා. නැත්නම් අපි සාමාන්‍යයෙන් කියනවා යහපත් වචනය, නිවැරදි වචනය කියලා. ඔන්න ඔය අපි කතා කරන කාරණාවල්. එතකොට යම් කිසි කෙනෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රගුණ කරනවා කියන්නේ කුමක්ද? එතකොට ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රගුණ කිරීම නිසා ඔහුට සාක්ෂාත් වන දේ මොකක්ද? නිවන. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රගුණ කිරීම නිසා ඔහුට ප්‍රහාණය වන්නේ කුමක්ද? තණ්හාව. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රගුණ කිරීම නිසා ඔහුට අවබෝධ වන්නේ නුවණින් පිළිසඳ දකින්නේ කුමක් ගැනද? දුක පිළිබඳව. මතක ඇතිව කාරණාවන් අපි කලින් වැඩසටහන වල කතා කළා. දුක තියෙන්නේ පිළිසඳ අවබෝධ කරන්න, පිළිසඳ දකින්න. ඊට පස්සේ සමුදය ආර්ය සත්‍ය, තණ්හාව තියෙන්නේ ප්‍රහාණය කරන්න සමුදය. නිරෝධය තියෙන්නේ නිවන සාක්ෂාත් කරන්න, නිරෝධාර්ය සත්‍ය. මාර්ගය මධ්‍යම ප්‍රතිපදාව, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව නැත්තම් ඒ තියෙන්නේ අන්න ප්‍රගුණ කරන්න කියලා. එතකොට ඔය අවබෝධ කරන්න, ප්‍රහාණය කරන්න, සාක්ෂාත් කරන්න, ප්‍රගුණ කරන්න කියන කාරණාව අපි කොහෙන්ද හොයාගත්තේ? ඒ තමයි ඒ සඳහන් වෙන්නේ ධම්සක් පැවතුම් සූත්‍රය. දැන් අපි මේ සාකච්ඡා කරමින් සිටින්නේ අපගේ ශාස්ත්‍රූයේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ චාරිකාවේ වැඩම කරවීම, මුල් චාරිකා ගමන, මුල්ම චාරිකාවේ වැඩම කරවීම දැන් තමයි දැන් අපි කතා කරන්නේ. මුලින්ම අපි මතක් කරගත්තොත්. ඒ මොකද්ද අපි මේ සඳහා මුල් කරගත්තේ? විනය පිටකයට අදාළ උතුම් පොත් වහන්සේ නමක්, මහා වග්ගපාලි පොත් වහන්සේගේ. අපි ඔබට මතක ඇති මුල් වැඩසටහන් වලින්ම මුලම බෝධි කතා, උපකා ජීවක හම්බවීම, තපස්සු බල්ලකු මුණ ගැසීම ඔය ආදී විදිහට අපි කතා කළා. ඒතකොට මේ කතා කරලා ඔන්න ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරන්නට මුල් පසුබිම කතා කළා. ඊට පස්සේ ධම්සක් පැවතුම් සූත්‍රය අපි කතා කරමින් තමයි දැන් මේ ඉන්නේ. එතකොට මේ ධම්සක් පැවතුම් සූත්‍රය ඔබට මතක ඇති ඒවන් ත්‍රිපරිවර්තන ද්වාදසාකාරම් ওই විදිහට විස්තර කරා. පරිවර්ත ආකාර තුනකින්, ඊට පස්සේ පරිවර්ත තුනකින් යුතුව ආකාර 12කින් යුතුව ওই විදිහට අපි ඒ ආකාර දැන තමයි දැන් මේ කතා කරන්නේ. ඒ පරිවර්ත තුන තමයි යන්නේ සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන වශයෙන් තියෙන්නේ. ආකාර 12 තමයි මොකක්ද? ඒ ඥානයන් තුන සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන වශයෙන් දුකටත්, ඊට පස්සේ සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන වශයෙන් දුක්ඛ සමුදයටත්, ඊට පස්සේ සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන වශයෙන් දුක්ඛ නිරෝධයටත්, ඒ විදිහටම සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන වශයෙන් ওই විදිහට දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා මාර්ග ආර්ය සත්‍යයටත්. එතකොට ආර්ය සත්‍ය 4යි, ඥානයන් 3යි. 4 වරක් 3 අන්න 12යි. ඕකට තමයි කියන්නේ ත්‍රිපරිවර්තන කිව්වේ ඥාන 3 ද්වාදස ආකාරය 12 ආකාරයේ කිව්වේ ආන්න ඒකයි. ආර්ය සත්‍ය 4. ඥාන 3 එකෙන් ආර්ය සත්‍ය බැගින්. එතකොට ඔන්න එකයි ද්වාද. ඕක තමයි ආර්ය අෂ්ටාංග මොකේද ධම්සක් පැවතුම් සූත්‍රය විස්තර වෙන්නේ. එතකොට මේ විස්තර වීම තුලින් අන්න අවසානයේ අපි මතක ඇති ඔබට ධම්සක් පැවතුම් සූත්‍රයේ කුමක්ද? යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං යන අවිද්‍යා මලකඩ රහිත වූ දහම් ඇස පහළ වෙනවා කොණ්ණඤ්ඤ ස්වාමීන්ද්‍රයන් වහන්සේට. ඒතර දහම් ඇස ගැන අපි කතා කළා කලින් වැඩසටහන වල. ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම මුල් කරගනිමින් ඒ කුමක්ද කියන එක ගැන. ඒතර දැන් අපි මේ සාකච්ඡාවේ සිටින්නේ ධම්සක් පැවතුම් සූත්‍රයේ අවසාන කරුණු කාරණාවන් කීපය පිළිබඳව. එතකොට මේට දැන් අපි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සාකච්ඡාවෙන් අවසානයේ අපිට ඊළඟට සාකච්ඡා කරන්න තියෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ චාරිකාවේ වැඩමවීමේදී ඒ ප්‍රථම ධර්ම සංගායන ධර්ම දේශනාවේදී ධම්සක් පැවතුම් සූත්‍රය උතර සාකච්ඡා කරලා අවසන් වෙනවා. ඊළඟට තමයි යන්න භාග්‍යවත් බුදුරජාණන් දේශනා කරපු පංචවග්ගීය සූත්‍රය නැත්නම් මේට අප කියනවා අනාත්ම ලක්ෂණ සූත්‍රය කියලා.
එතකොට ඊළඟට කතා කරන්න තියෙන අපිට පංච උපාදානස්කන්ධය ගැන තියෙන විස්තරාර්ථ වූ උතුම් දේශනාව පිළිබඳව. එතකොට ඔන්න දැන් අපි මේ සාකච්ඡා කරමින් සිටපු තැන නැවත පැමිණියොත් අද අපි සාකච්ඡා කරන්නේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීවන වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීලේ කොටසට අයිති කාරණාවන්ගෙන් අපි අද යම් ප්‍රමාණයක් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එහිදී මුලින්ම තියෙන්නේ කුමක්ද? සම්මා වාචා. එතකොට සම්මා වාචාවලට අපි කතා කළා ඔබට මතක ඇති වුණා අද කතා කරපු ටික නැවත ආවර්ජනය කරගත්තොත් ඒ තමයි සම්මා වාචාවලට කරුණු හතරක් අයිති. වාචා කියන්නේ වචනේ මුල් කරගනිමින් කියන එකයි. එතකොට වචනයේට කුමක්ද? ඒ තමයි බොරු කීමෙන් වැළකීම, කේලාම් කීමෙන් වැළකීම, පරුස වචන කීමෙන් වැළකීම, හිස් වචන කීමෙන් වැළකීම. ඔන්න ඔය කාරණාව. එතකොට එහිදී අපගේ ශාස්ත්‍රුන් වහන්සේ බොරුවෙන් වළකිනවා කියන්නේ කුමක්ද? දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඔච්චරයි විස්තර කරන්නේ. සම්මා වාචා යනු මේ පමණයි. ඔය හතර විතරයි. කියලා භාග්‍යවත් බුදුරජාණන් ඊළඟට සම්මා කම්මන්ත යනු කොහොමද කියලා දේශනා කරන්නේ. දැන් ඔන්න ඔය හතරේ විග්‍රහය, විස්තරාර්ථ වූ විග්‍රහය. මොකක්ද බොරුවෙන් වළකිනවා කියලා? දැන් සමහර අය කියනවනේ දැන් සමහර අයට බොරුවෙන් වැළකීම කියලා කියපුවාම සමහර අය විවිධ අර්ථකථන කරනවනේ. නෑ මේ අසරණයෙකුට යම් පිහිටක් වෙන්න බොරුවක් කීවට කමන්නේ. ඊට පස්සේ යම් අවස්ථානුකූලව අපි කිව්වට කමන්නේ. දැන් ওই වගේ විවිධ බොරුව වැළකීම කියන එක සමහර අය විවිධ විග්‍රහයන් ඒ අයට ඒ අවස්ථාවලදී ඒ ගැළපෙන විදිහට අර කබර ගොයත් තල ගොයා කරගන්න ආකාරවලට එක එක්කෙනාගේ විග්‍රහ තියෙනවනේ. ඒතකොට ඒ වගේ ස්වභාවයන් තියෙනවා. දැන් මේ තලගොයි විග්‍රහයවල නෙමෙයි ධර්මයේ තුල තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඔන්න කුමක්ද හරියටම දේශනා කරනවා මොකක්ද බොරුවෙන් වළකිනවා කියන ශික්ෂාපදය කියන්නේ කියලා. එතකොට මේ ශික්ෂාපද පිළිබඳව සීලය ගැන ඔබට දැනගන්න දැන් අපි විවිධ සිල්පද සමාදන් වෙනවනේ. දැන් ඔන්න අපි සතුම් මැරීමෙන් වැළකීම, සොරකමින් වැළකීම, වැඩි කාමසේරින් වැළකීම, බොරුවෙන් වැළකීම, නැත්නම් ඊළඟට පොයේ දවස නම් අබ්‍රහ්මචර්යාවෙන් වැළකීම, බ්‍රහ්මචර්යා වාසය යනු කුමක්ද ওই විදිහට. ඊට පස්සේ බොරුවෙන් වැළකීම, කේලමෙන් වැළකීම, හිස් වචනයෙන් වැළකීම, පරුස වචනයෙන් වැළකීම ඔය ආදී විදිහට. ඊළඟට නැත්නම් පොයේ දවසට විකාල භෝජනයෙන් වැළකීම, ඊළඟට ගත්තාම නැටුම් ගැයුම් වාදන විකාර දර්ශනයෙන් වැළකීම, මල් සුවඳ විලවුන් දැරීමෙන් වැළකීම, උච්චායසන මහාසයනෙන් වැළකීම යනු විදිහට අපි සිල්පද ඔබ සමාදන් වෙනවනේ අපි එක එකනා. එතකොට ආන්නේ සිල්පද අපි එහෙම කිව්වට ඒ සිල්පදේ විග්‍රහ කරලා තියෙන්නේ. මෙතන විග්‍රහය කියලා කියන්නේ ඒ සිල්පදේ ආරක්ෂා වන ක්‍රමය. ඒ සිල්පදේ කැඩෙන ක්‍රමය. එතකොට මේ දේවල් බලන්න ගියොත් මේ දේවල් කළොත් මේ විදිහට කිව්වොත් මේ විදිහට හැසිරුණොත් අන්න සිල්පදේ කැඩෙනවා. මේ විදිහට ආරක්ෂා වුණොත් මේ දේ නොබලා සිටියොත් මේ දේ නොගයා සිටියොත් මේ දේ නොකර සිටියොත් මේ දේයින් කය සංවර කරගත්තොත් මේ දේයින් වචනේ සංවර කරගත්තොත් අන්න සිල්පදේ ආරක්ෂා වෙනවා. එතකොට අන්න ඒ ක්‍රමය බුදුරජාණන්සේ හරි ලස්සනට දේශනා කරලා තියෙනවා. ඒකයි බුදුරජාණන්සේගේ ධර්මයේ කියන්නේ පින්වත්නි මුල කිව්වේ මොකක්ද? දැන් අපි ධර්මයේ තුල ඔබට හම්බෙලා තියෙන දැන් ධර්මයට කියනකොට අපි සුවක්කාතෝ, සම්දිට්ඨිකෝ, අකාලිකෝ, එහිපස්සිකෝ, ඕපනයිකෝ, පච්චත්තං වේතබ්බෝ කියලා ඔය විදිහට කියලා ඉවරලා කියනෝනේ ආන්නේ ධර්මය මුල මැද අග පිරිසුදු පැහැදිලි අර්ථ වලින් පැහැදිලි වචන වලින් ඔහොම ලොකු විස්තරයක් දැන් ධර්මයේ තුල විග්‍රහ වෙනවනේ. එතකොට ආන්නේ මුල මැද අග කියලා කියන්නේ මුල කියන්නේ අනේ සීලයයි. මැද කියන්නේ සමාධියයි. අග කියන්නේ ප්‍රඥාවයි මේ ධර්මයේ. මුල මැද අග පිරිසුදු ලෙස. එතකොට පැහැදිලි වචන අර්ථ සහිතව මේ අග මුලට ගැලපෙනද මුල අගට ගැලපෙනද තේරෙන්නේ නැතුව කරකල ඇතිර වගේ ස්වභාවයෙන් බුදුරජාණන් දේශනා කරලා නැහැ යන්නේ. බොරු කීමෙන් වැළකින්න කියලා අන්න ඒක අතරමං කරලා නැහැ. ඒ යන්න විග්‍රහ කරලා තියෙනවා. ඒකයි ධර්මය පැහැදිලි වචන වලින් පැහැදිලි අර්ථ වලින් අර්ථ සහිත ව්‍යංජන සහිතව දේශනා කරලා තියෙනවා කියලා කියන්නේ. අතරමං කිරීමක් නැහැ.
ආන්න දැන් මෙතනදී මේ විදිහට භාගතුන් හද දේශනා කරන අන්න අර්ථේ මේ අර්ථේ ව්‍යංජනේ විස්තරාර්ථය අන්න බුදුරජාණන් සීල් පද ගැන ඔබට දැනගන්න ඕන නම් සීලඛණ්ඩකය සීල් පද ගැන හරි ලස්සන තියෙනවා සීලඛණ්ඩකයක් පොත් වහන්සේ නමක් දීඝනිකාය පොත් වහන්සේ දීඝනිකාය පින්වත්නි පොත් වහන්සේලා තුන් නමක් වැඩ සිටිනවා දීඝනිකායේ පළවෙනි පොත් වහන්සේ දෙවෙනි පොත් වහන්සේ තුන්වෙනි පොත් වහන්සේ කියලා. දීඝනිකායේ පළවෙනි පොත් වහන්සේගේ තමයි යන්නේ සීලඛණ්ඩකය කියලා ඒට වෙනම නමක් දාලා. දැන් සංයුත්ත නිකායට අපි තියෙනවනේ දැන් පළවෙනි සංයුත්ත නිකායේ දෙවෙනි පොත් වහන්සේ තුල ඔන්න දන්නවා. එතකොට පංචිච්ච සමුප්පාදේ. සංයුත්ත නිකායේ තුන්වෙනි පොත් වහන්සේගේ තියෙන්නේ පංච උපාදානස්කන්ධය මුල් කරගත් දෙසුම්. ඊට පස්සේ හතරවෙනි පොත් වහන්සේගේ තියෙන්නේ ආයතන මුල් කරගත්තා වූ. එතකොට ඔන්න ওই විදිහට සීලය මුල් කරගනිමින් අන්න විග්‍රහ වෙන්නේ එතකොට දීඝනිකායේ පළවෙනි පොත් වහන්සේ. ඒකයි ඔබට අපි නිතර කියන්නේ පින්වත්නි මේ සූත්‍ර දැනුම ඇති කරගන්න සූත්‍ර පිටකේ කියව ගන්න කියලා. එතකොට සීලය තුල එක එක්කනාගේ බලිතොවිල් අහන්න නැතුව කබරගොයි තලගොයි කරන කතා අහගන්න නැතුව ලස්සනට බුද්ධ වචනය තුල විස්තර කරලා තියෙන එක අහගන්න Tamanට අන්න පුළුවන් වෙනනේ. Tamanටම ඇස් දෙකෙන් දැක ගන්න, Tamanටම කියව ගන්න, Tamanටම තේරුම් ගන්න අන්න අවස්ථාව හම්බ වෙනවා. ඒ තුලින් අන්න Tamanට ලැබෙන්නේ කුමක්ද? සීක බලයක්. කුමක්ද? ශ්‍රද්ධාව, සීලය, ඊට පස්සේ ධර්මඥානය මූලික වෙන්නේ. ඒ මෙපමණ සීලස්කන්ධයකින් අප ශ්‍රාවකයන් වැඩ සිටියනේ කියලා තුරුණුවන් කෙරෙහි යන්න පැහැදීම ශ්‍රද්ධාවත් මෝරනවා. ඊට පස්සේ ඒ සීලස්කන්ධයක තුල සමාධිස්කන්ධය වෙනම විස්තර කරනවා ආයේ. ඊට පස්සේ ප්‍රඥාව වෙනම විස්තර වෙනවා. ඒකයි දීඝනිකායේ පොත් වහන්සේලාගේ හරි තියෙන උතුම් බව වටිනාකම. අනේකයි මේ නිතර කියන්නේ ඒ සිල් පදගෙන අන්න හොඳ දැනුමක් ගන්න අන්න කියව ගන්නයි කියලා. එතකොට මේ දේවල් මොකෝ දන්නේ නැති මොකෝ තේරුම් ගන්නේ නැති අය තමයි වෙන එක මේ අයගේ ටයිටල්ස් තියෙන අයගේ පොත් කියව ගන්න ගිහිලා අනාගෙන ඊට පස්සේ සමහරලාට උච්චායසන මහාසයන හැම තේරුම් ගන්න වෙනම මීටර කෝඩු අරන් යන්න අඩ රූල් අරන් යන්න තියෙනවනේ සමහර වැඩසටහන් වලට බණ භාවනා කරන්න ආයතන වලට යනකොට ස්ථාන වලට යනකොට ඇයි ඒ සිල්පද විස්තර කරන්නේ ඒගොල්ලෝ කුමෙක්ද ගණිතඥයෙක් ගණිතයෙන් තමයි කියන්නේ මෙච්චර උස මෙච්චර පළල කියලා ගණිතයේ කතාවක් කන ධර්මයේ තුල නෑ ඔබට ලක්ෂණට සීලඛණ්ඩ වර්ගයේ කියව ගන්න උච්චායසන මහාසයනේ දේශනා කරන්නේ දැන් අපි ආන්නේ සිල්පද ගැන තමයි මේ අද මේ වැඩසටහන් මාලාවේදී මේ දින කිහිපයක් පුරාවට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මූලිකව තමයි මේ කියලා දෙන්න කලින් විග්‍රහයක් කරේ. ඒකට තේරුම් ගන්න. එතකොට මේ සිල්පද බුදුරජාණන් වහන්සේ පනවන්නේ ඔබට තියෙන ඒවා අපට තියෙන ඒවා කාට උනත් තියෙන සිල්පද පනවන්නේ බුදුරජාණන් වහන්සේ මූලික කරුණු 10ක් මුල් කර ගනිමින්. ඒ තමයි භාග්‍යවත් බුදුරජාණන් දේශනා කරනවා තේනෙහි භික්ඛවේ භික්ඛූණං දැන් භික්ෂූන් මෙතන මූලික වෙන්නේ. එතකොට භික්ඛූණං සික්ඛාපදං පඤ්ඤාපේසාමි දස අත්ථ වශේ පටිච්ච. කරුණු 10ක් මුල් කරගෙන තමයි සිල්පද පනවන්නේ භාග්‍යවතුන් වහන්සේ. එතන ගිහිව පැවිදි දැන් මෙතන පැවිද්දා මුල් කරගෙන තමයි කියන්නේ. ඒතර ගිහි කෙනාටත් මේ කරුණ අදාළයි. ඉතින් භාග්‍යවතුන් වහන්සේ පළවෙනි කරුණ දේශනා කරනවා සංඝ සුට්ඨතාය. සංඝයාගේ හිතසුව පිණිස තමයි කියනවා සිල්පද පනවන්නේ. මොන පළවෙනි එක. ඒතකොට ගිහියටත් ගිහියගේ හිතසුව පිණිස. දැන් අපි සිල් සමාදන් වෙනකොට කියන නේද පන්සිල් අරගෙන හරි අට සිල් අරගෙන හරි දස සිල් අරගෙන හරි ඉවරලා අවසානයේ කියන මාගේ මේ ජීවිතේ යහපත පිණිස කියන්නේ. මාගේ මේ ජීවිතේ හිතසුව පිණිස. පරලොව යහපත පිණිස. ඔය තියෙන හිතසුව යහපත ආන්න. ඒ තමයි යහපත. සංඝ සුට්ඨතාය සංඝයාගේ හිතසුව පිණිස පළවෙනි කරුණ. දෙවෙනි එක භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සංඝ පාසුතාය සංඝයාගේ පහසුව පිණිස. ඒතර දැන් මේ පහසුව කියන කරුණ හරි ලස්සනට විග්‍රහ කරගන්න තේරුම් ගන්න එක උදාහරණයක් ගන්න පුළුවන් විකාල භෝජන ශික්ෂාපදේ විස්තර කරන තැනදී දැන් භද්දාලි සූත්‍රයේ භද්දාලි භික්ෂුව විග්‍රහම බෑ කියනවනේ. එතකොට එහිදී විකාල භෝජනෙන් වැළකීමෙන් ලැබෙන සෞඛ්‍යයට හිතකර දේවල් පවා බුදුරජාණන් දේශනා කරනවා. එතකොට පහසුවක්, යැපීමට සරල බවක්.
ඒ හැම දෙයක්ම බුදුරජාන්සේ යන්න තියෙනවා. නිකම් භාග්‍යතුන් වහන්සේගේ දේශනා විවහාරය කියන මේ අපි කියන වගේ කිව්වා ඉවරයි ඊළඟ එක කියන එකක් නෙමෙයි. ඒ හැම දෙයක් තුරම මෙන්න මේ කාරණාව තියෙනවා. හිතසුව, පහසුතාවය. ඊළඟට තුන්වෙනි එක තමයි කියනවා බුදුරජාණන් දේශනා කරනවා කුමක්ද? දුම්මකූනම් පුග්ගලාන නිග්‍රහය. දුස්සීල පුද්ගලයන්ට නිග්‍රහය පිණිස. ඒතර දුස්සීලය කියන නිග්‍රහ කරනවා කියලා කියන දැන් මෙතනදී දහස් කරන්නේ අපි සිල්වත් ඔහෙලා නැහෙනි කියලා අනුන්ට බැන යන්න කියන එකක් නෙමෙයි. ඒ කියන්නේ සිල්වත් පිරිසක් ඉන්නකොට දුස්සීල කෙනෙකුට එයාට හිතෙනව නේද අනේ මේගොල්ලෝ මෙහෙම ඉන්නවා මම මෙහෙම නෑ කියලා එයාගේ හිතට චෝදනාවක් එනවනේ. එතකොට ආන්න ඒ විදිහටයි. දැන් අපි මේ සමහරලාට අපි දැන් මේ චූටි කරුණ අරගෙන සමහර අය හරි ඔලොමට උදුම ගන්නවනේ. පොඩි දෙයකින් මේ සතෙක් මරන්න විතරක් වැලකිලා ඉඳලා පුරුදු වෙලා අනිත් ඔක්කොටම බැනගෙන එන එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. දුස්සීල පුද්ගලයන් නිග්‍රහ කර කර බැන පළයල්ලා කියලා නෙමෙයි මේ කිව්වේ. ඒක අන්න තේරුම් ගන්න ඕනේ. ඒකයි අර විදිහට තේරුම් කරලා දුන්නේ. නැත්තම් අපි හැමදාම තියෙන්නේ අනිත් අයට පරම්වම්බේති. අතුකංශන පරවම්බනේ තියෙන්නේ. තමන් හොඳයි අනුන් වැරදි. අපි හැරි මුන් වැරදි. ඕකනේ අපේ තියෙන්නේ. ඒක තමයි කියන්නේ ධර්මයේ තුන අතුකංශන පරවම්බනේ. අපි තමයි ග්‍රේට් මේගොල්ලෝ හොඳ නැහැ. වීක්. අපි තුල එහෙම කතාවක් නෙමෙයි මේ කියන්නේ. එතකොට අර සමාජය තුල ඉන්නකොට සිල්වත් පිරිසක් තුල වාසය කරමින් ඉන්නකොට දුස්සීල කෙනාටම නිකම් මේක නිග්‍රහයක් වෙනවා. දැන් ඒක සරලව තේරුම් ගන්න ලෝභී පුද්ගලයෙක් කවදාවත් ඇසුරකට වැටෙනවද බලන්න මේ දන් දෙන අයට ගාන. දන් දෙන අය ඇසුරක් ඉන්නකොට ලෝභයට උනත් ඉතරට පොඩ්ඩක් හරි මමත් මේගොල්ලෝ වගේ දෙන්න ඕන කියලා. අන්න ඒ කරුණ. මේ කුණාට බැන යන්න කියන එකක් නෙමෙයි කියන්නේ. නැත්නම් මේ හැම එකම අපේ ඇයට ඇති මේ පොඩි දෙයක් ඇති. අර නීතියෙන් රින්ගන් ඉගෙන ගන්නවා වගේ තමයි. එහෙම නීතියෙන් රින්ගන් ඉගෙන ගන්න බණක් නෙමෙයි බුදුරජාණන්සේක ධර්මයේ කියන්නේ. ඒව නීතියෙන් රින්ගන් ඉගෙන ගන්නවා කියන ඒවා තියෙන මේ සාමාන්‍ය ලෝකේ ජීවත් වෙන්න. එතකොට මේ අර මොකද්ද මේ අර පිදුරු කන්දට මුවා වෙලා වෙඩි තිබ්බා වගේ කතා නෙමෙයි මේ තියෙන්නේ. ඒතකොට එහෙමනේ පිදුරු කොලේට මුවා වෙලා වෙඩි තිබ්බා කියලා ඒ අන්න ඒ බේරෙන්න තියෙන දේවල් ඒ සිස්ටම් නෙමෙයි මේ ධර්මයේ උගන්වන්නේ. ඒතර මේ සමහර මේ කාරණාවල් ලගෙන ඒගොල්ලෝ හිතනවා ඒක නම් මේ බැන අනුන්ට යන්න කියලා තියෙන හැමෝටම ඒව එකක් නෙමෙයි මේ. ඒකයි තේරුම් ගන්න මේ කිව්වේ. ඊළඟට බුදුරජාණන් දේශනා කරන්නේ කුමක්ද? ප්‍රියශීලී භික්ෂූන්ගේ පහසු විහරණය පිණිස. එතකොට සිල්වත් පුද්ගලයෙක් අන්න ඒ සිල්වත් පුද්ගලයන්ගේ ඇසුරකට තමයි ඒක ප්‍රියශීලී. එතකොට ලෝභ නැත් සාමාන්‍යයෙන් තේරුම් ගන්න ලෝභ නැති අයගේ ඇසුරකට නෙන්නේ. එතකොට ඒක ධාතු ස්වභාවයක්. කුණු එකතු වෙන්නේ කුණුත් එක්කයි. පිරිසුදු දේ එකතු වෙන්නේ පිරිසුදු දේ එක්කනත් එක්කයි. ගුණවත එකතු වෙන්නේ ගුණවතත් එක්කයි. අහිංසක එකතු වෙන්නේ අහිංසකයත් එක්කයි. යහපත් අවංක එකතු වෙන්නේ අවංකයත් එක්කයි. යහපත් පුද්ගලයෙක් එකතු වෙන්නේ යහපත් අයත්. ඒකයි ලෝකයේ තියෙන ධර්මතාවය. එතකොට ඒ තුලින් ඇති වෙන්නේ පහසු විහරණයකි. ඒක සමාන අදහසකුයි. ඒක යන්නේ ඒක සමාන සීලයක් තුල වාසය කරන්න ඕනේ අපි ගුණයක් වඩන්න ඕන අපි කියන අන්න ඒක තමයි ඒ යහපත. ඒ තිල තියෙන පහසු විහරණය. ඒකයි භික්ෂූන්ගේ පහසු ඒ කියන්නේ ප්‍රියශීලී භාවය ඇති කරන්න උපකාර වෙනවා කියලා කියන්නේ. එකිනෙකාට ප්‍රියසින් බලන්න ඒක උපකාර. අනේ අපි දැන් හිතන්නකො තරහක් ඇති වුණා කියලා. එතකොට තරහක් ඇති වුණොත් එහෙම හිතට වහා එනවා. නෑ මම මේ තරහක් ඇති කරගන්නේ මේ සිල්වත් කෙනෙක් කෙරෙහිනේ. අනේ හොඳ නෑ නේක. එතකොට ඒ අප්‍රිය බවක් අමනාප බවක් ඇති වෙන්නේ නෑ. අර සීලය කියන එක අන්න ප්‍රියමනාප බව කෙරෙහිම අන්න උපකාර වෙනවා. අනේ යහපත් කෙනෙන්නේ. කවුරුවණෙකුට පුරුදු වෙන අපි කවුරු අයිතින් වුණත් වැරදි අඩුපාඩු සුළුවෙන් වෙන්න පුළුවන්. අන්න එතකොට මේ ප්‍රියශීලී බව ඉවසීම ගුණධර්ම ඇති කරගන්නේ උපකාර වෙනවා. සීලය අන්න ඒක ප්‍රියශීලී බව ඇති කරගන්න උපකාර කරන. එකිනෙකාට ප්‍රියසින් බලන්න. ආන් හේතුව. ඊළඟට බුදුරජාණන් දේශනා කරන ඊළඟ කරුණ මෙලවදී පැමිණිය හැකි දුක් දුරු කර ගැනීම පිණිස. ඒ දුස්සීල වීමේ තියෙන ආදීන විදිහට බලන්නකෝ. දැන් පරිනිබ්බාන සූත්‍රයේදී සිල් රැකීමේ ආනිසංසවල දේශනා කරනවානේ. මොනවද ආනිසංස කියලා? ඒ තමයි කියන තමාගේ කීර්ති ඒ සිල්වත් කෙනාගේ කීර්තිරාවය පැතිරෙනවා කියන.
ඔහුගේ භවභෝග සම්පත් ආරක්ෂා වෙනවා කියනවා. ඊළඟට තමයි කියනවා විශාරදව Tamanට ඕන තැනකට යාමේ හැකියාවක්. එතකොට මේ ඔක්කොම මෙලොව ලැබෙන ආනිසංසනේ. සිහි මුලා නොවි කලුරිය කරන. මැරිලා නෙමෙයිනේ සිහි මුලා නොවි කලුරිය කරන්න තියෙන්නේ. මැරෙන්න කලින් වෙන අවස්ථාවක් නේ. එතකොට ඒ ආනිසංස පහෙන් හතරක්ම තියෙන්නේ මෙලොවට. පස්වෙනි ආනිසංසය තමයි මලාට පස්සේ ලැබෙන්න තියෙන්නේ. මොකද්ද? ඊළඟ ජීවිතයේ යහපත පිණිස. පරලොව සුගතිය. එතකොට ඊතුරු කරුණු හතරම තියෙන්නේ මෙලොව. අන්න මෙලොවට ලැබෙන ආනිසංසය. ඒ කියන්නේ අන්න ඒකයි මේ සීලයක තියෙන අනේ මෙලොව යහපත පිණිස කියලා කිව්වේ ඒකයි. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා පරලොව පැමිණීමට තියෙන දුක් දුරු කරගැනීමට උපකාර වෙන්න. දැන් හිතන්නකෝ අපි ඕන කෙනෙක් දන්නවනේ දුස්සීල කෙනෙකුගේ උපත පව් කරන ඕන මිනිසෙක් වුණත් කියනවනේ. අපිට නම් ඊළඟට උරුම අපාය තමයි කියන්නේ. ඕ සත්තු මරණ කෙනා වේවා හොරකම් කරන කෙනෙක් වේවා වැඩිකාම කොමනෝ දුස්සීල වැඩ කරන කෙනෙක් ඒ දේ කරන්නේ. ඔහු එයාත් ඒ කියන්නේ එයා දන්නවනේ මට මෙහෙම එකක් වෙනවා කියන එක. එතකොට ඒයින් වලකින්න අන්න පරලොවදී ඒ තියෙන සතරපා දුක දුරු කරගන්න සුගති සම්පත් හිමි කර ගැනීම පිණිස අන්න උපකාර වන එක කරුණක් තමයි සීලය කියලා කියන්නේ. එක කරුණක්. සරල බලධාරී එකක් නෙමෙයි. සම්පූර්ණ වෙලෙම එක කරුණක්. එතකොට ශ්‍රද්ධාව, සීලය, දහම් දැනුම, ත්‍යාගය, ප්‍රඥාව ඔක්කොම සීක බල. සීක බලෙන් එක කරුණක් මේ. අනේ එකක් මේ සීලය කියන්නේ. එතකොට ඔන්න ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා ඊළඟ කරුණ නොපැහැදුණු අයගේ පැහැදීම ඇතිවීම පිණිස. දැන් හිතන්නකෝ අපි කෙනෙක් පුද්ගලයෙක් අඳුරන්නේ නැතුව ඉන්නකොට ඊට මෙන්න මෙයා මේ වගේ ගුණයන්ගෙන් යුක්තයි මේ ගුණයන් යුක්තයි මේ ශිල්පදයන්ගෙන් දැන් ඔබට හරිය ලස්සනට නොපැහැදුණු අයගේ පැහැදීම ඇතිවීම පිණිස කියන කරුණ හරිය ලස්සනට විග්‍රහ වෙනවා. දැන් අපි මේ සාකච්ඡා කරන්න මූලික කරගෙන මේ දීඝනිකායේ සූත්‍ර හරිය ලස්සනට තියෙනවා. බ්‍රහ්මජාල සූත්‍රය. ඊට පස්සේ කේවඩ සූත්‍රය. ඊට පස්සේ සාමාන්‍ය ඵල ශ්‍රවණ ඵල අන සාමාන්‍ය ඒ සූත්‍රවල හරි ලස්සනට මේ නොපැහැදුණු අයගේ පැහැදීම ඇති වෙන්න මේ සීලය ගැන විග්‍රහ කරගෙන බුදුරජාණන් වහන්සේ ඒ ශ්‍රාවක සංඝරත්නය මෙපමණ ගුණයන්ගෙන් යුක්තයි. ඒ සාමාන්‍ය ඵල සූත්‍රය ඔබ කියවුවොත් ඕන කෙනෙකුට පින්වත්නි හිතට පොඩිව අදහසක් එනවා. අනේ මේ ශ්‍රමණයන් වහන්සේ නමක් වෙන්න තියෙන ලාභය කොච්චරක්ද කියලා. මනේ මහණෙන්ට තියෙනවා කොච්චර දෙයක්ද කියලා. ඒ ශ්‍රමණයෙකුට තියෙන ඵල ඒකයි සාමාන්‍ය ඵල කියලා කියන්නේ ශ්‍රමණ ඵලයන්. ඒ දීඝනිකායේ තියෙන සූත්‍රය කියනකො මේ ධර්මයේ කියන්නේ මේ වගේ ආනිසංස යුක්තයි නේ අප්පා කියලා හිතෙනවා. කරගන්න බැරි වුණා කියමුකෝ ජීවිතේට මේ ජීවිතේ දෙයිහාඳුරන් හිත පහදවා ගන්න ලැබුණොත් ඒ මදයි. අද මිනිස්සුන්ට හිත පහදවා ගන්න තියෙන එකක් නැහෙනේ. ඒතර හිත පහදවා ගත්ත මිනිස්සයානේ ඒක ජීවිතේට ගලප ගන්න හරි බලන්නේ. ඒකනේ තියෙන වටිනාකම කියන්නේ. ඒ දීඝනිකායේ පොත් වහන්සේ අරන් වහාම කියව ගන්න. ජීවිතේට මහා රැකවරණයක් ලැබෙයි ඔබේ ජීවිතේට. එතකොට අන්න ඒකයි නොපැහැදුණු අයගේ පැහැදීම ඇතිවීම පිණිස. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා පැහැදුණු අයගේ වඩා පැහැදීම ඇති කරවීම පිණිස. ආයේ කියවන්න මේ ධර්මයන්. ආයේ සාමාන්‍ය ඵල සූත්‍ර ආදී කියවන්න මේ සීලයේ තියෙන ආනිසංස කියවන්න සිල් පදගෙන කියවන්න මේ විදිහට සංවර වුණානේ අප්පා. කීක හිත පහදව ගන්න මේ ශ්‍රාවක සංඝරත්නයේ තියෙන සීලය ස්කන්ධයට අයිති කාරණා අපි මේ ඉස්සරහට කතා කරනවා. දැන් හිස් වචන කීමේ වැලකීම සිල්පදවල හිම දස කතා තියෙන. මේ දස කතාවන් ගැන විග්‍රහ වෙනකොට පින්වත් හරි ආශ්චර්යයි. ඒ අල්පේච්ඡතාවය. ඒ අපිට අදාහ ගන්නවත් බෑ. අපි මේ ඒකෙන් තේරෙන්නේ අපි මේ ධර්මයේ කියලා ස්පර්ශ කරලා තියෙන්නේ මේ තාම දශමයක්වත් නැහැ කියන එක තේරෙන මේ ශ්‍රාවක සංඝරත්නය මේ ගුණයන්ගෙන් යුක්ත වුණානේ කියලා හිත පහදවා ගන්න අවස්ථාව හම්බෙනවා. අනේකයි පැහැදීම කියන එකෙත් වඩා පැහැදීම් පිණිස උපකාර වෙනවා කියලා කියන්නේ. ඊළඟට බුදුරජාණන් දේශනා කරන සද්ධර්මයේ චිරස්ථිතිය පිණිස. දැන් ධර්මයේ තුල කියනවානේ විනයස්ස සාසනස් ආයු. විනය කියන එක තමයි මේ සීලය කියලා කියන්නේ. වෙන 아무තු දෙයක් නෙමෙයි. විනය කියලා අපි ගොඩාක් අය විනයෙන්ගෙන් යුක්තයි කීක හිතන්නේ බුම්මන් යනවනම් පොළොවට ඔරුවන් බිම් බලාගෙන යනවනම් හිමීට අඩිය කල්පනා කර තියෙනවනම් හරි හිතන්නේ විනයයි කියලා. ඇතුලේ බැලුවොත් මේ පුපුර යන්නේ.
එහෙම ස්වභාවයක් නෙමෙයි විනය කියලා කියන්නේ. මෙන්න විනය කියලා කියන්නේ මේ සීලයයි. ඒ තමයි ශාසනීය ආයුෂ. ඒකයි ශාසනීය චිරස්ථිතිය පිණිස මේ විනය තියෙනවා කියලා බුදුරජාණන් දේශනා කළේ. මේ ආනිසංස මේ. ඊළඟට බුදුරජාණන් 9 වෙනි කරුණ 10 වෙනි කරුණ කියන බුදුරජාණන් වහන්සේ හික්මීමට අනුග්‍රහය පිණිස. හික්මවීම අනුග්‍රහය පිණිස කියන්නේ පුද්ගලයා හික්මවනවා. ඒ කියන්නේ බුදුරජාණන් දේශනා කරනවනේ සතුන් මෙරීමෙන් වළකින්න ආස පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ පුද්ගලයා හික්මෙන්න ඕනේ කොහොමද කියනවනේ. ඒ තමයි කියනවා ඔහු හික්මෙන්න තියෙන්නේ සතුන් මෙරීමෙන් වැළකීමෙන්මයි කියනවා. එතකොට අද අපි හිතන සිස්ටම් එක නෙමෙයි. දැන් අද අපි හිතන්නේ අර අපි ඔක්කොනේ ඔක්කොම අනාගෙන තියෙනවා කියලා කියන්නේ. එතකොට අද හිතන්නේ කෙනෙක් ඔන්න මොකක් හරි පොතක හරි කොහේ හරි තැනක පොඩි කෑල්ලක් හම්බ වෙනවා. ඉදි කට්ටක් පූජා කිරීමෙන් මා සීලය දියුණු කරගත්තේ. එතකොට ඔන්න අපි හිතන්නේ සතුන් මරණ පුද්ගලයෙක් ඉන්නවා කියලා ආස කෙනෙක් ඉන්නවා කියලා ඒ වලකින්නේ. එතකොට යා ඉදි කට්ට පූජා කරලා හරියන්නේ. ප්‍රාණඝාතයෙන් දේශනාවේ තුල තියෙන්නේ කොහොමද? ප්‍රාණඝාතයෙන් වලකින්න කැමති නම් ඔහු භාග්‍යතුන් දේශනා කරන්නේ. එයා අන්න ප්‍රාණඝාතයෙන් නොකර සිටින්න ඕනේ කියනවා. එතකොට එයා සත්තු මරණ කෙනෙක් අන්න සතුන් මැරීමෙන් වළකින්නේ කියනවා. සොරකමින් වළකින්න කැමති කෙනා කරන්න ඕනේ කියනවා. සොරකම් නොකර සිටීමනුයි ඒ වළකින්නේ කියනවා. එතකොට ඉන්නේ පිහියක් කඩුවක් පූජා කරලා නෙමෙයි යන්නේ. දැන් අද මේ ඔක්කොම අනාගෙන ඉන්නේ ඒකයි. ඊට පස්සේ සීකුයින් සල්ලපු සෙරිප්පු කෑල්ලක් ඒවා දාන්නත් බෑ. කොහෙන් පුරුදුනාද කොහෙන් හොයාගත්තද කවුරු ඉගැන්නුවද කොහෙන් ආවද දන්නේ. හරි බුදුමයි. එතකොට කය සංවර කරගන්න තියෙන සෙරිප්පු කෑල්ල පූජා කරලා නෙමෙයි සීකුයින් සල්ලලා එකට. කය සංවර කරගන්න තියෙන කය සංවර කර ගැනීමෙන්මයි ධර්මයේ තියෙන එකයි. මට බණී ඊළඟ මොහොතේ කමෙන්ට්ස් දාලා කමන්නේ මම ඇත්ත කියනවා. එතකොට ඒකයි වැරදි කාම සේවනය කරන කෙනෙක් වැරදි කාම සේවනයෙන් වැළකීමෙන්මයි අන්න යාට ඔහුට කය සංවර කරගන්න තියෙන්නේ. පච කියන බොරුකාරයට වළකින්න තියෙන ආන්නේ බොරුවෙන් වැළකීමයි. බොරු නොකිය සිටීමෙන්මයි ඔහු වචනේ සංවර කරගන්නේ. ඊළඟට කේලම් කියන කෙනෙක් කේලම් කීමෙන් වළකින්න තියෙන්නේ වැඳ ගිහිල්ලා නෙමෙයි. කේලම් නොකිය සිටීමෙන්මයි ඒ කට සංවර කරගැනීම. ඊළඟට පරුස වචන කියන පුද්ගලයාගේ පරුස වචන නොකිය සිටීමෙන්ම යන්නේ ඒක සංවර කරගන්න තියෙන්නේ කියලා බුදුරජාණන් දේශනා කළේ. ඊළඟට එයාට හිස් වචන කියන කෙනා හිස් වචන කියන එකෙන් වැළකී සිටීමෙන්මයි ඒ නොකිය සිටීමෙන්ම යන්න උ සංවර වෙන්නේ. ඒ 84000ක් පහන් පත්තු කළා නෙමෙයි. එතකොට මේ කියන්නේ පහනක් මලක් පූජා හදුන් කූරක් ගහන්න එපා කියලා නෙමෙයි. එහෙමත් සමහර වරද්ද ගන්නවනේ. එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ මේ සංවර වීමේ පැත්තක්. අන්න ඒකයි හික්ම වීම පිණිස තියෙන්නේ කියලා බුදුරජාණන් දේශනා කළේ. එතකොට ඔන්න ඔය කාරණාවන් ටික ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට ඔන්න ඔය කාරණා මුල් කරගනිමින් තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සීල් පද එහෙම නැත්නම් සීලය කියන කරුණ දේශනා කරන්නේ පනවන්නේ කියලා බුදුරජාණන් දේශනා කළා. එතකොට මොනවද මේ කාරණා? පළවෙනි එක ගත්තොත් එහෙම සංඝයාගේ පහසුව පිණිස. දෙක සංඝයාගේ හිතසුව පිණිස. දුස්සීල පුද්ගලයන්ට නිග්‍රහය පිණිස. ප්‍රියශීලී හසුවෙන් වාසය කිරීම පිණිස. ප්‍රියශීලී බව ඇති කරවීම පිණිස. මෙලවදී මෙලව යහපත පිණිස. ඊළඟ එක පරලොව සැපය පිණිස. නොපැහැදුන අයගේ පැහැදීම පිණිස. පැහැදුන අයගේ වඩාත් පැහැදීම පිණිස. සද්ධර්මයේ චිරස්ථිතිය පිණිස. හික්ම විනයට අනුග්‍රහ නැත්නම් හික්ම වීමට පිණිස. හික්ම වීමට අනුග්‍රහය පිණිස. එතකොට මේ කාරණා 10 මුල් කරගෙනයි මේ විනය ශික්ෂාපද පනවන්නේ කියලා බුදුරජාණන් දේශනා කළා. මේ කොටස තියෙන්නේ පරාජිකා පාළි පොත් වහන්සේගේ. මේ විනය පොත් වහන්සේලා ඒකයි. එතකොට ආන්නේ ඒක. එතකොට දැන් මෙන්න මේ කාරණාවන් දහම්මත් පොතක් තියෙනවා නම් ඔබට එහෙනම් මේ සිල්පද පනවන්න උපකාර වුණේ මෙන්න මේකයි. මේ හේතු මුල් කරගෙනයි බුදුරජාණන් සිල්පද පැනවුවේ කියලා අන්න ඒ පොතේ ලියා ගන්න පුළුවන්. හරි ලස්සන ඒ කාරණා එහෙම ලියාගෙන තියාගන්න එක. එතකොට ඒකයි පුද්ගලයේ ධර්මඥානය ධර්ම කාරණා ලියාගෙන හරි ලස්සන දහම්මත් පොතක් තියාගෙන. ඔය නිකන් ගෙදර ඉන්නකොට දැන් සමහර දැන් නම් ඒක අඩුවේ බොහෝ අයගේ ඉස්සර තිබුණානේ. අර ඩයරිය ලියනවා කිය. ටොයිලට් එකට ගියේ වයි කාපු අයිස්ක්‍රීම් එකයි ගමනක් ගියේ වයි ඕවනේ ලියන්නේ ඒකේ.
ඔය බහූබූත වල්වැට අරන් මේ පිස්සු ලියනවට වඩා පොතක් අරගෙන මේ පොතේ හරි ලස්සන මේ කියවමින් එන දහම් කාරණාවන් තේරෙන්න ඒව ලියන එක ඉතින් කොච්චර වටිනවද? ආයෙකයි දහම් දින පොතක් තියාගන්න ඕන. ඒ හරි වටිනවා. එතකොට ආන්නේව මේ කාරණාව ලියා ගන්න පුළුවන්. එතකොට සිල්පද පැනවන්න බුදුරජාණන් මූලිකුනේ මේ කාරණා 10. මේ මුල් කර කීමෙන් තමයි මෙන්න සිල්පද පැනවීමේ හේතුව. ඔන්න එතකොට එහිදී ඔන්න දැන් අපි අද සාකච්ඡා කරන්නේ ඔන්න දැන් මේ කාරණා මුල් කරගනිමින් ඔන්න සම්මා වාචා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි කරුණ. එතකොට සීලයට අදාළ සම්මා වාචා විස්තර වෙන්නේ. එතකොට සීලේ. එහිදී බුදුරජාණන් වහන්සේ මූලිකව දේශනා කරන්නේ සීලේදී සම්මා වාචා වලට අපි මතක ඇති ආය මතක් කරමු කරුණු 4ක් තියෙනවා. බොරු කීමෙන් වැළකීම, කේලම් කීමෙන් වැළකීම, හිස් වචන පාරස වචන කීමෙන් වැළකීම, හිස් වචන කීමෙන් වැළකීම. ඔන්න සම්මා වාචා. ඔය විග්‍රහය ඔන්න බුදුරජාණන් ශ්‍රීලංකට විස්තරාත්මක හරි ලස්සනට දේශනා කරනවා දීඝනිකායේ උතුම් පොත් වහන්සේගේ සූත්‍ර දේශනාව මුල් කර ගනිමින්. එෙහිදී ඔන්න පළවෙනි කරුණ මොකක්ද? සම්මා වාචාවල මුසාවාදා වේරමණී කියන්නේ කරුණ මොකක්ද කියන එක. එහිදී බුදුරජාණන් දේශනා කරනවා දීඝනිකායේ සාමාන්‍ය ඵල සූත්‍රය වේවා, බ්‍රහ්මජාල සූත්‍රය වේවා, කේවඩ සූත්‍රය වේවා, සුභ සූත්‍රය වේවා දීඝනිකායේ පළවෙනි පොත් වහන්සේගේ සූත්‍රවල. ඒතර විග්‍රහ කරනවා කොහොමද? මුසාවාදම් පහය. මුසාවාදා පටිවිරතෝ හෝති සච්චවාදී සච්ච සන්ධෝ ප්‍රේතෝ පච්චයිකෝ අවිසංවාදකෝ ලෝකස්ස ඉදම් පස්ස හෝති සීලස්මින්. අන බුදුරජාණන් දේශනා කරන මුසාවාදම් පහය මුසාවාදා පටිවිරතෝ හෝති. ඕන් දැන් අපි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සිල්පදේ තේරුම තමයි මේ කියලා දෙන්නේ. එතකොට මේ කරුණුනි යුතුයනවා කියන්නේ අන්නේ මුසාවාදයෙන් වැළකී සිටින කෙනෙක්. මේවා නැහැ කියන්නේ එයාන්න මුසාවාදේ කරනවා කියලා එකයි ඒකේ තේරුම. ඔන්න එතකොට ඒකයි දැන් අපි මේ විදිහට තේරුම් ගත්තොත් පින්වත්නි අනේ මගේ සිල් කැඩිලාද දන්නේ කොහොමද? දැන් ওই විදිහට නහයෙන් අඬන ඉන්නවනේ පුරුදු වෙලා නහයෙන් අඬන්න. එතකොට මේ නහයෙන් අඬන ස්වභාවයෙන් අන්න අඩු වෙනවා. එයි එයාට වහා මතක් වෙනවා මුසාවාදී එයාට සැකයක් කුකුසක් ඇති වුණොත් තමාගේ සිල්පදයේ ගැන උට වහා මතක් වෙනවා බුදුරජාණන් මේ සිල්පදයේ ගැන මෙතන මෙහෙම දේශනා. අන්න එයා වහා මේ සූත්‍රය බලනවා. එතකොට මේ සූත්‍රයේ සුළු සසදා බැලීමෙන් අන්න ඔහුටම තේරුම් මොලයක් තියෙනවනේ ඕන මිනිසියෙකුට පොඩ්ඩක් හරි අබෑට ඒක තරමේ හරි. එතකොට ආන්ගේ අබෑටේ තරමේ මොලෙන් හරි යාට තේරුම් ගන්න පුළුවන් වෙනවා. එහෙනම් මෙහෙම දෙයක් තමන්ගේ අවංකභාවය තමන් දන්නවනේ. එතකොට මේ ටික තේරුම් අරගෙන කියවලා තිබ්බ කෙනෙකුට අන්න තේරුම් ගන්න පුළුවන් මේ පොත් වහන්සේකද එහෙනම් මෙහෙම වෙලා නැහෙනි. මෙතන මෙහෙම වෙලා තියෙනවනේ. එහෙනම් මගේ ශිල්පදේ කැඩලා. එහෙනම් මම සංවර වෙනවා. එහෙනම් මෙහෙම වෙලා නැහැ. ඒ කියන්නේ මට මේ නිකන් කුකුසක් විතර වෙලා දෙන මේක හොඳ නැති දෙයක්. ශිල්පදව ගැන කුකුස් කරන්නේ. එහෙනම් මම සංවර වෙන්න ඕනේ. අන්නේ සංවර වෙනවා. ඒතර මේ විදිහට තමයි යන්නේ කෙනෙක් පුරුදු කරගන්නේ. ඒ විදිහට තමයි හික්මන්නේ. නැත්නම් අර නහයෙන් අඬ වැඳ බොරුවට පිටිපස්සෙන් දුවනේ ඒ හුරතල්ලියව පුරුදු වෙන්න එපා. එතකොට ඒක වැරදි ඒක. එතකොට ඒක ශ්‍රාවකත්වයේ ස්වභාවයක් නෙමෙයි. ඒක නිකන් ලාමක බොළඳ ගතිය ඒවා. Tamanට තේරුම් ගන්න බැරි දෙයක් කෙනෙක් අහගෙන තේරුම් ගන්නවා කියන එක වෙනම එකක්. ඒ පටලව ගන්න එපා මේ කියන එක. එතකොට ඒකයි. එතකොට බුදුරජාණන් දේශනා කරනවා කොහොමද මුසාවාදම් පහය මුසාවාදා පටිවිරතෝ හෝති. ඒ තමයි කියනවා බොරු කීම අත්හැරලා බොරු කීමෙන් වැළකී සිටිනවා. කොහොමද? සත්‍යවාදී සත්‍ය සන්දෝ හේතෝ. ඒ තමයි කියනවා සත්‍ය කතා කරනවා. සත්‍යවාදී සත්‍ය සන්දෝ. ඒ තමයි කියනවා ඇත්තෙන් ඇත්ත ගලපනවා. දැන් අපි තියෙන බොරුවෙන් බොරුව ගලප කොහොම හරි පොඩි පොටක් හරි හොයාගෙන ගැලවිලා යන එකන්නේ. එහෙම එකක් නෙමෙයි යන්නේ. මේ ඇත්තෙන් ඇත්ත ගලපනවා. සත්‍ය සන්දෝ කිව්වේ ඒකයි. ඇත්තෙන් ඇත්තට ගලපනවා. එතකොට අරක අපි කරේ අපි දැන් ඉගෙන ගන්නවනේ දැන් තාර්ක ශාස්ත්‍රයේදී අර එහෙදී මෙහෙදී ඉගෙන ගන්නවනේ. සිංහල වල එහෙම සමහර ළමයි විෂයන්. එතකොට ඒක බොරුවෙන් බොරුව ගලප තර්කයේ ගලප අන්න ඒක වහ තමන් සුපිරි කියන තැනකට නිකන් යන්නේ. එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. සත්‍යයෙන් සත්‍ය ගලපනවා. එතකොට ඒක තමයි සත්‍ය සන්ධෝ කිව්වේ.
සත්‍යවාදී විඳගෙන සත්‍ය සන්දෝ ඇත්තෙන් ඇත්ත ගලපනවා. තේතෝ ඊළඟට කියනවා ස්ථීරව පිහිටලා කතා කරනවා. එතකොට යා ස්ථීරව පිහිටලා කතා කරන්නේ. බෑ නම් බෑ, පුළුවන් නම් පුළුවන්, හා නම් හා, ඔව් නම් ඔව්, නෑ නම් නෑ. එහෙම ස්ථීරව පිහිටලා කතා කරනවා. උනා නම් උනා, උනේ නැත්තනේ මේ ඊට පස්සේ මේ සීල්පදේ තව හරිය ලස්සනට විග්‍රහ වෙනවා. ඊළඟට තියෙනවා අංගුත්තර නිකායේ තව සුතුම් සූත්‍රය, චුන්ද සූත්‍රය. ඒ අනුව මේ ස්ථීරව පිහිටලා කතා කරනවා කියන එක හරිය ලස්සනට විග්‍රහ වෙනවා. ඒ චුන්ද සූත්‍රය අපි ඒකත් කතා කරමු. එතකොට ස්ථීරව පිහිටලා අන්නයා කතා කරනවා. ඊළඟට තමයි කියනවා පච්චේකෝ අවිසංවාදකෝ ලෝකසේ තමයි කියනවා පිළිගත හැකි දේ කතා කරනවා. පිළිගන්න පුළුවන් දේ කතා කරනවා. පිළිගත හැකි දේ කතා කරනවා. ඊට පස්සේ තමයි කියනවා අවිසංවාදකෝ ලෝකස්ස ලෝකයා රවටන්නේ නෑ යන්නේ. ඒකට යහන්න රැවටීම කියන එක කරන්නේ. එතකොට එන රවටනවා කියන එක අයිති වෙන්නේ මොකේද තේන ඔන්න තේරුම් ගන්න. බොරුවටයි. ඒතර දැන් ඔය බිස්නස් කරනකොට එහෙම කියන්නේ. රවටලා දෙන්නේ සමහර වෙලාවෙ පිටකොටුවේ ෂර්ට් විකුණන්නේ මිනිස්සු. පිට නෑ කිය විකුණනවා බලන් ගෙදර ඇවිල්ලා බැලින්න හරි පිට නෑ තමයි. පිට නෑ CA කියලා විකුණනවා. අනේ අඩුයි කියලා මිනිස්සු ගන්නවා. ගිහිල්ලා බැලින්න අනේ ඇඳලා බලන්න පිට නෑ. ඒ වගේ යන රවට්ටලා හොරුවේ දැන් එහෙමනේ බොරු විලඳාම තුල තියෙන ඒ බොරුව ඒ වංචාව අය කියන්න දෙයක් නෑනේ. එතකොට ආන ලෝකයව රවට්ටන්නේ. අනේ හොඳට තේරුම් ගන්න අර පොඩි නිකම් මම උදාහරණයක් අර කිව්වේ. එතකොට එහෙම ලෝකයේ සිද්ධි වෙනවනේ මිනිස්සු අහිංසකව රවට්ටන. අන්න ඒ ඔක්කොම අයිති වෙන්නේ පින්වත්නි බොරුවට. අන්න යා මොකද්ද මේ කියන අවිසංවාදකෝ ලෝකස්ස. ලෝකයව රවට්ටන්නේ. මෙයත් ඔහුගේ සීලයට අයිති දෙයක් කියලා න බුදුරජාණන් දේශනා කරනවා. ඔන්න එතකොට දැන් මෙන්න මේ කියපු සත්‍යවාදී ඊට පස්සේ සත්‍ය සන්දෝ ඒ කියන්නේ සත්‍යයෙන් සත්‍ය කතා කරනවා. සත්‍යයෙන් සත්‍ය ගලපනවා. ස්ථීරව පිළිහිටලා කතා කරනවා. පිළිගත හැකි දේ කතා කරනවා. ලෝකයව රවට ඔය කියන කාරණාවන් මේ උන දැන් විස්තර කරනවා. හරි ලස්සන දේශනාවක් තියෙනවා. අංගුත්තර නිකාය 6 වෙනි පොත් වහන්සේගේ. දැන් මං අර කලින් කියපු කාරණා ටික තියෙන දීඝනිකායේ පොත් වහන්සේගේ. සාමාන්‍ය ඵල සූත්‍රයේ, කේවඩ සූත්‍ර, සුභ සූත්‍ර ඕන සූත්‍රයක බලන්න පුළුවන් පළවෙනි පොත් වහන්සේගේ. එතකොට දැන් මෙන්න මේ කියන්නේ යන කාරණාව මේ මුසාවාදයේ තවත් ලස්සනට ලොකුවට විග්‍රහ කරලා තියෙනවා. ඒ තමයි අංගුත්තර නිකායේ 6 වෙනි පොත් වහන්සේගේ තියෙන උතුම් දේශනාව චුන්ද සූත්‍රය. එතකොට එන්න චුන්ද සූත්‍රයේ මේ කියපු කාරණා ටිකම තව ලස්සනට විග්‍රහ වෙනවා. ඒ තමයි කියනවා කොහොමද ඉද චුන්ද ඒකච්චෝ මුසාවාදී හෝති. ඒ තමයි බුදුරජාණන් දේශනා කරනවා චුන්දේ මෙහිලා කෙනෙක් බොරු කියයි කියනවා. ඒ කොහොමද සභාවකට ගියේ වේවා. සභාගතෝ සභාවකට ගියේ වේවා. පරිසගතෝ පිරිසක් ඉදිරියට ගියේ හේව ඒවා. ඥාති මජ්ජේවා ඥාතීන්ගේ නෑයන්ගේ මැදට ගියේ හෝ වේවා. ජන සමූහයේ මැද්දට ගියේ හෝ වේවා. රජයේ මැද්දට රාජ සභාවක් මැද්දට රාජ්‍යයේ මැද්දට ගියේ හෝ වේවා. දැන් අපි හිතමු මේ කාලේ යන උසාවියකට හෝ ගියේ හෝ වේවා. ওই විදියට. ඔහු ඉදිරියට කැඳවා සාක්ෂි විමසන්නේය. උන දැන් කෙනෙක් ගාවට ගිහලා එයා සාක්ෂි විමසනවා. දැන් උන සභාවක හරි ඔබ දැන් වැඩ කරන තැන ආයතනෙ හරි මොකක් හරි අයියෝ ආවේ නැත්නම් මොකද උනේ දැන් ඉස්කෝලේ හරි ළමයිගේ ගෙදර හරි මොකක් හරි ඔන්න සභාව හරි නෑයෝ ගැන හරි ජන සමූහය මැද්ද හරි ඔන්න කොහේ හරි ඔන්න සාක්ෂියක් යමක් ගැන සාක්ෂියක් කියලා කියන්නේ මෙතනදී යම් කරුණක් ගැන ඔන්න විමසනවා. ඔබ මෙහෙම කළාද මෙහෙම කිව්වද දැක්කද දැක්කේ නැද්ද ඔය ආදි විදිහට මොකක් හරි ගැන ඔන්න විමසනවා. දැන් මේ දේශනාව කරන ඔහු ඉදිරියට කැඳවා සාක්ෂි විමසන්නේ. ඒ තමයි කියන්නේ එම්බා පුරුෂේ මෙහියව. එතකොට ඔන්න විමසනවා කියන්නේ යමක් දන්නේ නම් ඒ පවසවයි. එවිට හේ අන්‍යයා මොකද කරන්නේ? නොදන්නේම දනිමි කියන්නේය. එයා මොකද කියන්නේ කියනවා? දැන් ඔබ දන්න දේ අන්න කියන්නේ කියනවා. ඔයා මේක දන්නවද කියලා අහනවා කියනවා. එතකොට එයා කියනවා මොකද්ද? එවිට එයා නොදන්නේමයයි නොදනිමීම කියයි. දන්න දේ දන්නේ නෑ කියලා අන්න කියනවා. ඔයා මේක ගැන විස්තරයක් යම් දන්නවද? මෙහෙම සිදුවීමක් වුණා කියලා දන්නවද? එතකොට එයා වචනය කට ඇරලා කියනවා නෑ මම දන්නේ නෑ.
අන්න ඒක දැන බොරු කීමක්. දන්න දේ ගැන අන්නේ දන්නේ නැහැ කියනවා. එයා සත්‍ය දන්නවා මෙතන මේ සිද්ධිදාමේ වුණා, මෙතන මෙහෙම දෙයක් වුණා, මෙතන මම දැක්කා, මෙතන මේක වුණා, මේ දේ දන්නවා මම. අසවලා කියලත් මම දන්නවා මේක කියලා අහනවා. අසවලා නේද මේක කළේ ඔයා දන්නවද? අනේ නේ මම දන්නේ නේ. දැන් ওই මිනිස්සු කියන්නේ අද අපිට බවා කියන්නේ. අනේ මම හිටියේ නේ මේ එතනම හිටියා පේනවා. බොරුව ගැන හොඳට තේරුම් ගන්න පුළුවන් කට්ටියක් අද ලෝකේ ඉන්නෝනේ කවුද? දේශපාලඥයෝ. ආන්නේ යාලගේ ස්වභාවයක් මේ කියන්නේ. දන්න දේම දන්නේ නැහැ කියන. සමහර අය හොඳ අය ඉන්නවා. දන්නේ නැහැ දන්නවද කියලා අපම දන්නේ නැහැ කියනවා. ඊට පස්සේ කියනවා දන්නවද දන්නේ නැද්ද කියලා අහනවා කියනවා. එතකොට කියනවා අනේ මම දන්නේ නැහෙනි. ඒ විදිහට කියනවා. ඊළඟට තමයි කියනවා නොදුටු වීම දකිමි කියන්නේය. දුටු වීම නොදකිමි කියන්නේය. මෙසේ තමා හුදෙසා හෝ ඔන්න අහගන්න හොඳට මේ කරුණ. මෙසේ තමා හුදෙසා හෝ ඔන්න ඊළඟට කියනවා අනුන් උදෙසා හෝ ඔන්න මේ කරුණ තමා උදෙසා හෝ දැන් සමහරට කියනවනේ අනුන් වෙනුවෙන් නම් කමන්නේ බොරුවක් දෙකක් කිව්වට කියලා සමහර මිනිස්සු ෂේප් වෙන්න කල්පනා කරනවා. අන්න ඒ කාරණා නෑ බොරුවට. මේ දලන ධර්මයේ තුල තියෙන එක. තමා උදෙසා හෝ අනුන් උදෙසා හෝ යම් කිසි ලාභයක් උදෙසා හෝ මිනිස්සු බොරු කියන්නේ ලම් ලාභ ලබා ගන්න කොච්චර බොරු කියනවද? ඔයා මේ බොරුව කියන්නේ ඔයාට කෝටියක් දෙනවා. දැන් සමහරු මතක ඇතිනේ කලින් කාර්යවල කිඹුලෝ ඉන්නවා මොනරාගල කිඹුල්ලෝ හිටියා. දැන් ওই ලංකාවේ යන ප්‍රවෘත්ති වල දැක්කම වැඩිපුර හොඳට තේරෙනවා අනේ බලපුවාම තියෙන්නේ බොරුව නෙමෙයි කියලා. කිඹුල්ලෝ හිටියේ රැවුල් දාගෙන ගියා. අන්නේ බොරු මේ දැන් අන්නේ ඒක තමයි කියන්නේ. ලාම් යාබ උදෙසානේ මිනිස්සු ඒවා කිව්වේ කරේ. දැන් ලැබිච්ච ලාභේ පේනවනේ මොකද්ද කියලා හීරකේවල වල වැටලා ඉන්නේ හැටි. බොරු කියන්නේ ගිහිල්ලා. ඒතර බලන්න දුස්සීල වීමේ මෙලව තියෙන ආදීන වේ. පිළිගන්නේ නේ. අපකීර්ති රාවේනේ පැතිරෙන්නේ. අදිකුට දුස්සීල වීමේ තියෙන ආදීන වේ. එතකොට අන්න අහගන්න මේ විදිහට දැක්ක දේ දැක්කේ නැහැ කියලා. අහපු දේ ඇහුවේ නැහැ කියලා තමන් උදෙසා හෝ අනුන් උදෙසා හෝ ලාභයක් උදෙසා හෝ දැනම කියයිද ආන එය දැන බොරු කීම මුසාවාදයයි. ඔන්න මුසාවාදා කියන එකේ තේරුම. එතකොට මේන් වැලකී ඉන්නවා කියන්නේ අන්න මොකද්ද? මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියා. එතකොට යා දැක්කනම් ඒක අනේ මම දැක්ක මෙහෙම වුණා. ඔව් සත්‍ය යන්න කියනවා. අන්න ඒකයි මෙතනදී විස්තර කරේ සත්‍යවාදී කියලා. සත්‍ය සන්දෝ කියවි එක. ඇත්තින් ඇත්තම ගලපනවා කියවි එකයි. ස්ථීරව පිළිහිලා කතා කරනවා කියලා කිව්වේ. බලමු මට මතක නෑ හිතියද දන්නේ නෑ එහෙම වුණාද අන්නේ ඒව මොකුත් නෑ ස්ථීරව පිළිහිලා කතා කරනවා කිව්වේ ඒකයි. දැක්කද දැක්ක නැත්තම් නෑ ඇහුවද ඇහුවා ඇහුවේ නැත්තම් නෑ ඇහුවනම් ඇහුවා එච්චරයි. අනේක ස්ථීරව පිළිහිලා කතා කරනවා. පිළිගත දේ ගැන කතා කරනවා. ලෝකය වන්නේ රවට්ටන්නේ. ඒ ලෝකයව රවට්ටන්නේ කියන්නේ දැන් බලන්න බොරුවක් කියන කෙනාට ඒ බොරුවෙන් බේරෙන්න තව බොරු කීයක් කියන්න ඕනේ? තව බොරු 1000ක් කියන්න ඕනේ කියලා අහලා තියෙන්නේ. එක බොරුවක් කියපුවාම ඒ බොරුව වහන්න තව බොරු කොච්චර කියන්න ඕනේද? ඊටර බුදුරජාණන්සේ ඒකයි බොරු කියන කෙනාට නොකල හැකි පවක් නැහැ කියලා භාග්‍යවත් බුදුරජාණන්සේ දේශනා කළේ. රාහුලයන් වහන්සේට දේශනා කරන රාහුලවාද සූත්‍රය. ඒ බොරු කියන කෙනාට නොකල හැකි පවක් නැහැ කියලායි. සත්තු මරලා මේ මිනිස්සයා කියන්නේ මොකද මැරුවේ නැහැ කියනවා. ඕන එකක් හදවන්න පුළුවන්. ඒ විදිහට හරවරව කත් කියන්න පුළුවන්. පොල් ගහ දෙල් ගහ කරන්නත් පුළුවන්. දෙල් ගහ පොල් ගහ කරන්නත් පුළුවන් එයාට. ඒකයි බොරු කියන්නගේ තියෙන බොරු කීම තමයි බේලු භයානකමකම බුදුරජාණන් දේශනා කරන්නේ. ඒකයි වෙන ශිල්පදයක් දෙන්නේ නැන්නේ. මේක වෙන ශිල්පදයකට එහෙම උහුට නොකල හැකි පවක් නැහැ කියලා කී දේශනා කළේ නේ බුදුරජාණන්. ඒකයි බොරුවක තියෙන භයානකත්වය. එතකොට ආන්නීන් වලකිනවා කියන්නේ අන්න සත්‍යම කතා කරනවා නම් සත්‍යම ගලපින් කතා කරනවා නම් ඇත්තම කතා කරනවා නම් ස්ථීරව පිළිහිట్లా කතා කරන පිළිගත හැකි දේ කතා කරනවා නම් ලෝකේ හරවට්ටන්නේ නැත්තම් අන්නේ ඔහුගේ සීලයට අයිති කාරණාවක්. ඔන්න සම්මා වාචා. එහි පළවෙනි කරුණ. බොරු කීමෙන් වැළකීම. එතකොට අද අපි කතා කළේ
ඔන්න සිල් පද ගැන අද අපි කතා කරපු ටිකේ සාරාංශය ගත්තොත් සම්මා වාචා ගැන සම්මා කම්මන්තය සම්මා ආජීව කියන කරුණු තුන තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීල ස්කන්ධයට අයිති වෙන්නේ කියලා කතා කළා. ආර්ය අෂ්ටාංගිකාරයන් මූලිකව ප්‍රඥාව සීලේ සමාධි වශයෙන් ওই විදිහට බෙදෙනවා. ඒ අපි කතා කළා ප්‍රඥා ස්කන්ධයට ඔන්න සම්මා දිට්ඨිය සම්මා සංකල්පයත් අයිති. ওই විදිහට කතා කළා වාචා වලට මේ ටික වාචා කම්මන්ත ආජීවයේ තමයි සීලයට වායාම සති සමාධියට පස්සේ යන්න ප්‍රඥා කොට මේ මොකේද සමාධි කොටසට කියලා ඔන්න කතා කළා. ඊට පස්සේ සීල්පද පැනවීමේ ආනිසංස 10 මුල් කරගෙන බුදුරජාණන් පැනවී කියලා පරාජිකා පාළි පොත්වංශික මෙහිම සඳහන් වෙනවා කියලා අපි සාකච්ඡා කළා. ඊට පස්සේ බොරු කීමෙන් වැළකීමේ සීල්පදයේ ගැන මේ විදිහට විග්‍රහාත්මකව සාමාන්‍ය ඵල සූත්‍ර දීඝනිකාය පොත්වංශි මුල් කරගනිමින් සීලඛණ්ඩකේ ඊට පස්සේ චුන්ද සූත්‍රයේ අංගුත්තර නිකායේ 6 වෙනි පොත්වංශ චුන්ද සූත්‍රය මුල් කරගනිමින් අපි සාකච්ඡා කළා. එතකොට ඔන්න සම්මා වාචා වලට අදාළ මූලික කරුණු හතරෙන් එකක් තමයි බොරු කීම වැළකීම ගැන තමයි කතා කළා. ඊළඟට තියෙන ඊළඟ කරුණු තුන මොකද්ද? පරුස වචන, කේලම, හිස් වචනීය වැළකීම කියන කරුණු ගැන. ඒතර ඊළඟ වැඩසටහනේදී අපි ආන්නේ කරුණු ගැන සාකච්ඡා කරමු. ඉතින් අපටත් මේ විදිහට සීලය නම් උතුම් ගුණ ධර්ම දියුණු කරගෙන ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න ඔබ අප හැම දිනාටද වාසනාව සැලසේවා. සාදු සාදු සාදු. චරත භික්කවේ චාරිකං ධර්මදේශනා මාලාවේ අද දින දායකත්වයේ දරන්නේ නම්බර 131 මඩදෙනිය පූජා පිටියන ලිපිනේ පදිංචි පින්වත් පී.ජී. පියසීලී මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනා ප්‍රධාන අරමුණ වන්නේ 2020 ඔක්තෝබර් මාස 7 වන දින උපන්දිනයේ යෙදිනු දම්දිනි පියුමිකා මිනිබිරියටත් ඒ වගේම 2020 නොවැම්බර් මාස 26 වන දින උපන්දිනයේ යෙදුණු දසන්‍යාතත් සිලුනි මිනිබිරියට සෙත් පැතීම පිණිසත් ඒ වගේම 2021 ජනවාරි මාස 31 වන දිනට උපන්දිනයේ යෙදෙන චන්ද්‍රාණී දිනියට සෙත් පැතීම කියන බලාපොරොත්තු පෙරදරි කරගැනීමෙන් තමයි අද මේ 22 වන චරත භික්කවේ චාරිකන් වැඩසටහන සඳහා දායකත්වයේ දරන්නේ. ඉතින් රැස් කරගන්න යෙදුණු සීල පින අපි ප්‍රථමයෙන් අනුමෝදන් කරමු. පින් කැමති සීල දෙවිවරුන්ට සක්දේව රජුන් ධතරාෂ්ට විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ සතරවරම් දෙවිමර දරුවන් ආලවක සෙම්පතිතුමන් සීවක සෙම්පතිතුමන් ඇතුළු සීල සෙම්පති දෙවිවරුද මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින්බිමට අධිග්‍රහිත සීල දෙවියෝද ඔබ අප සීල දිනාගේ මිෂ්ඨ දේවතාවරුන් වහන්සේලාද මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම සුමන සමන් දෙවිවරුන් දුන් උපුල්ලන් දෙවිවරුන් දුන් ඇතුළු ලක්දිව බුදුසසුන සුරකින්න නානා නම් ගොත්වාසී ප්‍රදේශ බාර පළාත් බාර සීල දෙවියන්ද ඒ වගේම සීල බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන් දෙවියන් බ්‍රහ්මීන් දිව්‍යාවුස වර්ණ සප බලයෙන් වැඩිත්වා. ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා යන සීක බල ධර්මයෙන් වැඩිත්වා. සීල දෙවියන්ගේ දිව්‍ය රැකවරණී ආරක්ෂා උදව් උපකාර ඔබ අප සීල දෙනාට තද දින මේ උතුම් පින්කමේ දායකත්වයේ දරූ පී.ජී. පියසීලී මහත්මියටත් ඒ වගේම ඒ සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙන දම්දිනී ඒ වගේම දසන්‍යා ඒ වගේම චන්ද්‍රාණී යන දියුණිවරුන්ටද සීල ආරක්ෂාව රැකවරණී සලසා දෙත්වා. දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. ඒ වගේම දායකත්ව දරුවේ පින්තුන් නමින්ද ඔබ අප සීල දෙනා නමින්ද මිය පරලෝකස් යම් ඥාති වර්ගයා පින් බලාපොරොත්තු වෙමින් ඇද්ද ඒ ඥාතියින්ද මේ පින් සමලස අනුමෝදන්ව ඥාතියින්ගේද පරලොව ජීවිත සැපවත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා. ඥාතියින්ද සංසාර දුකින් අත මිදෙත්වා. ඒ වගේම මේ පින අද දින මේ උතුම් පින්කමෙහි දායකත්වයේ දරූ නම්බර 131 මඩදෙනිය පූජා පිටියේ යන ලිපිනේ පදිංචි පින්වත් පී.ජී. පියසීලී මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටමත් ඒ වගේම 2020 ඔක්තෝබර් මාස 7 වන දින උපන් දිනයේ යෙදුණු දම්දිනී පියුමිකා මිනිබිරියට ඒ වගේම 2020 නොවැම්බර් මාස 26 වන දින උපන් දිනයේ යෙදුණු දසන්‍යාතත් සිලුනි මිනිබිරියටත් ඒ වගේම 2021 ජනවාරි මාස 31 වන දිනට උපන් දිනයේ යෙදෙන චන්ද්‍රාණී දිනියටත් මේ පින් අනුමෝදන් වේ. හැම දිනාටද නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනය දීර්ඝායු සම්පත සීල ආරක්ෂාව රැකවරණී සලසේවායේ හැම දිනාද
සැපවත් වෙත්වා සුවපත් වෙත්වා ඒ පින්වතුන් කරන කියන සිතන පතන සියලු කටයුතු රැකී ආරක්ෂා ඒ වගේම ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී දෙත්නම් ඒ සියල්ලද ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා ඒ හැම දිනාටමත් තුනුරුවන්ගේ සරණින් දෙවි රැකවරණින් සුවසී පින් දහම් රැස් කර ගනිමින් ගෞතම බුදු සසුනේ පිළිසන ලබන්නද මේ පිනත් ඒකාන්තයෙන්ම උපකාර වෙත්වා. ඒ වගේම මේ සීල පුණ්‍ය ධර්මයන් ඔබ අප සීල දෙනාගේම ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට දෙකලස අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේද මේ පින් අනුමෝදන්ව නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා චිර ජීවනයේ දීර්ඝ සම්පත සීල ආරක්ෂාව රැකවරණී සලසේවා. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පිනත් උතුම් ධර්මාවබෝධය පිණිස උපකාර වෙත්වා. ඒ වගේම මේ සීල පුණ්‍ය ධර්මයන් ලක්වාසී ලෝවාසී සීල පින්න ස්වාමීන් වහන්සේලාටත් අනගාരികා මෑණිවරුන්ටත් අනුමෝදන්ව මහා සංඝරත්නයේද නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ සැලසේවා සුවසී පිළිවෙතේ දෙන්නේද මේ පිනත් ඒකාන්තයෙන්ම උපකාර වෙත්වා. ඒ වගේම මේ පින් ඔබ අප සීල දෙනාගේම දීමෝපිය ගුරුවර නෑදෑ හිත මිතුරු ඇතුළු සෑම දෙනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දාණයෙන් උදව් උපකාර කරන නන්නයිරුම් උදව් උපකාර කරන්නා වූ සිව්පසෙන් උපකාර කරන්නා වූ හැම දිනාටත් මේ පිං සම්ලෙස අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වේ ඔබ අප සීල දෙනාද නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා චිර ජීවනයේ දීර්ඝ සම්පත සීල ආරක්ෂාව රැකවරණේ සලසේවා. කරන කියන සිතන පතන සීල ධර්ම කිතුම් පෙතුම් රැකී ආරක්ෂා වෙලඳාම් ගොවිතැන්පත් දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී දෙත්නම් ඒ සියල්ලද ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. හැම දිනාටම තුනුරුවන්ගේ සරණින් දෙවි රැකවරණින් පෙනෙන මෙන්ම නොපෙනෙන බාධා කරදර හිරිහැර පීඩාවන්ගෙන් තොරව සුවසී පින් දහම් රැස් කර ගැනීමෙන් පිළිවෙතේ දෙන්නද මේ පිනත් ඒකාන්තයෙන්ම උපකාර වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ටෙලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.